වාසනාවන්ත පින්වතුනි, අද ඔබ හැම දෙනාම බටහේන පාර සූරියගම කඩවත පදිංචි චාන්දනී රේණුකා මහත්මිය ඇතුළු ඒ දියණිය රසිකාරුවිනි මහත්මිය, බෑණනුවන් වන සමන් කුමාර මහත්මයා ඇතුළු ඔබ හැම දෙනාම එකතු වෙලා බෞද්ධ ආරෝපවාහිනිය ඔස්සේ සජීවී මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරනවා. ඉතින් ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, පින කියලා කියන්නේ අපේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක්. පින් කරගත්ත කෙනාට නිවන් දකින්න තියෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා සුඛාපටිපදා, සැප සහිත මාර්ගයක්. බොහොම සැපසහිත මාර්ගයකින් නිවනට යාගන්න පුළුවන්. හැබැයි සසර පින් කරලා නැති කෙනාට සමහරු ඉන්න භාවනා කරනවා, ගොඩාක් වීරිය වඩනවා, හැබැයි පින් කරන්න ලොකු උනන්දුවක් නෑ. ඒ වගේ අය නිවන් අවබෝධ කරගන්න ගියාම දුක්ඛාපටිපදා, ප්‍රතිපදාව දුෂ්කරයි. සසර පින අඩු වුණාම නිවන් දකින්න පුළුවන් වුණත් බොහෝම දුකසේ තමයි ගමන යාගන්න තියෙන්නේ. ඔබ අහලා ඇති ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණා. හැබැයි උන්වහන්සේගේ ජීවිතේ පුදුම දුක්ඛිත ජීවිතයක්. උන්වහන්සේ පිණ්ඩපාත ගියත් දාන ටික ලැබෙන්නේ නැහැ. පාත්‍රයට දෙයක් ලැබුණොත් වළඳන්න බලනකොට පිලුණු වෙලා. එතකොට හැබැයි සීවලී හාමුදුරුවෝ මේ බුද්ධ ශාසනයෙම තව රහතන් වහන්සේ නම. අදටත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ සීවලී මහරහතන් වහන්සේ වැඩ හිටියේ. අවුරුදු 2560 ගානක් ගත වෙලත් අදත් සාරිපුත්ත හාමුදුරන්ට මුගලන් හාමුදුරන්ට ගෙදර සිහි කරලා පින්තූරයක්වත් තියාගෙන අපි එහෙම බුද්ධ පූජාවක්වත් තියනවද? බුදු හාමුදුරන්ට පූජා කළා සංඝයා වෙනුවෙන් සිහි කරන්නේ නැහැ. හැබැයි සීවලී හාමුදුරන්ගේ ෆොටෝ එකක් තියෙනවා බොහෝ තැන්වල. උන්වහන්සේගේ ලාභය, ඒ ප්‍රත්‍ය ලාභය මේ බුද්ධ ශාසනය අදටත් උන්වහන්සේව සිහි කරත් ලැබෙනවා කියලා ඒ විශ්වාසය අදටත් තියෙනවා. ඒ නිසා පින්වතුනි, සසර පින කියන එක ඊටාම වැදගත්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට කවදාවත් මේ පිනකට අවමන් කරන්න එපා කියලා. අපි අහලා තියෙනවා සමහරු කියන ඕවත් මහ ලොකු පින්කන්ද, ඔය පුංචි පිනක්නේ, ඔය පොඩි පින කරලා වැඩක් තියනවද කියන්නේ නැද්ද මිනිස්සු? පින පුංචි කියලා කවදාවත් පිනකට අවමන් කරන්න එපා කියනවා. පුංචි පුංචි පින එකතු වෙලා හරියට භාජනයකට ජලයේ බින්දුව වැටිලා භාජනයක් ජලයෙන් පිරීලා යනවා වගේ ජීවිතේ පිනෙන් පිරීලා යනවා කියලා. ඔබ ওই විමානවත්තු ධර්මයේ තියෙනවා പ്രേතවත්තු විමානවත්. പ്രേතවත්තු කියන්නේ අකුසල කරලා දුගතිය ගිය අය. විමානවත්තු කියන්නේ පින් කරලා මරණ මංචකේ පින සිහි වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා 100 ගාණක් තියෙනවා. ඒ දේශනාවල තියෙනවා සමහර පින්කම් ගත්තාම ඒ කතා ඇහෙනකොට ඔබට හිතේ අයියෝ අපි මොනවද, අපි කොච්චර පින් කරලා තියෙනවද, ඕවත් ලොකු පින්කම්ද කියලා හිතේ. සමහර අය බත් හැන්දයි ඒකත් දංකුඩ ටික කියනවා අනේ මට ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා, දෙන්න දෙයක් තිබ්බේ නැහැ කියනවා. කුසියට ගිහින් බලනකොට වළඳේ අන්තන් අඩිය දංකුඩ ටිකක් තියෙනවා. ඕක සූරලා අරගෙන ඔච්චරමයි කියනවා පූජා කරලා දානයක් හැටියට පූජා කරගත්තා. හැබැයි මං ඒ පින හැම වෙලේම සිහි කරා, මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියලා. ඊළඟට එක සේවිකාවක් කියනවා ස්වාමීනි මම මනුස්ස ලෝකෙ හිටියේ බොහොම දුප්පත් පවුලක, මං ගෙදරක වැඩකාරියක් කිව්වා. පිලුණු වේගෙන යන පිට්ටු කෑල්ලක් විසි කරන්න යනකොට පිණ්ඩපාත යන ස්වාමීන් වහන්සේ නමක් කියනවා නැගණිය ඔය විසි කරන දේ මගේ පාත්‍රයට බෙදන්න. හිත පහදවාගෙන පාත්‍රයට පූජා කරා කියලා. අර විසි කරන්න ගිය දේ. ඒක සිහි කර මම මෙහෙම පිනක් කරා කොච්චර ලාභයක්ද කියලා අර පිනම සිහි කර සතුටු වුණා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියලා. සමහර උක්දණ්ඩක් පූජා කරලා මැරෙනකොට ඒක මතක් වෙලා දිව්‍ය ලෝකෙ ගියා. එතකොට මේ වගේ සමහර පින්කම් ගත්තාම අපිට පේන්නේ මේවා චූටි පුංචි පින්කම් කියලා. හැබැයි ඒ පුංචි පින වුණත් ඒ පින සිහි කරන්න මොකද වෙන්නේ? පින බලවත් වෙනවා. දවසක් සක්‍ර දෙවියන් මාතලී කියන රතාචාර්යවරයාට කියනවා මාතලී අපි නන්දන වනයේට යන් කියලා. දැන් රතේ සූදානම් මාතලී තමයි සක්‍ර දෙවියන්ගේ රතාචාර්යවරයා. නන්දන වනයේට යනකොට යන
පාරේ නන්දනවනය කියන්නේ දිව්‍ය ලෝකේ දෙවියන් විනෝද වෙන්න යන විනෝද උයන. ඒ නන්දන උයනට යනකොට ලස්සන දිව්‍ය විමානයක් පහළ වෙලා. ඒ කියන්නේ ඊට කලින් ටික වෙලාවකට කලින් තමයි මනුස්ස ලෝකෙන් මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ පහළ වෙලා තියෙන්නේ. විශාල දිව්‍ය විමානයක් සට්රුවනින් බැබලෙනවා. රත්තරන් පාටයි. සක්‍ර දෙවියන් කියනවා මාතලී මේ පාරේ අපි කලින් මේ විමානි දැකලා නෑනේ. බලන්න මේ විමානේ තියෙන ලස්සන ගොඩාක් පින් කරගත්ත කෙනෙක් වෙන්න ඇති. ඔය රතේ චුට්ටක් නවත්තලා අපි විස්තර ටික අහගෙන යන් කියනවා. මාතලී රතේ නැවැත්තුවට පස්සේ අර දිව්‍ය විමානෙන් දෙවි දේවතාවරු පිරිවරාගත්ත බොහෝම ලස්සන ඕසදී තාරකා වගේ කියන. ඒ දිව්‍යාංගනාවක් ඇවිල්ලා සක්‍ර දෙවියන්ට වැඳලා කියව දෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ට මගේ ගෞරව නමස්කාර වේවා කියලා වැඳලා. සක්‍ර දෙවියෝ සෝවාන් වෙච්ච කෙනෙක්නේ. සක්‍ර දෙවියෝ අහනවා මේ දෙව්දුව ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වගේ පිනක් කරලාද? ඔබ ලොකු පින්කම් කරගත්ත කෙනෙක් වෙන්න ඇති නේද කියලා. එතකොට කියනවා අනේ සක් දෙවිඳුනේ මම මනුස්ස ලෝකෙ හිටියේ රජගහනුවර හිටියේ කියන මම බොහෝම දුප්පත් අම්මා කෙනෙක්. මට ලොකු පින්කම් කරගන්න ලැබුණ නැහැ කියන. අපේ බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේ ඔබ දන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ද්‍රෝණ 8කට බෙදලා දුන්නා. ඒ බෙදලා දෙනකොට අජාසත් රජුරවන්ටත් ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ලැබුණා. අජාසත් රජුරෝ මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණේ අරගෙන ගිහිල්ලා රජගහනුවර ධාතු තැන්පත් චෛත්‍යයක් හැදුවා. දැන් මේක ආරංචි වෙලා රජගහනුවර මිනිස්සු මල් දැන් රජුරෝ චෛත්‍ය හදලා නිකන් හිටියේනේ අඬ බෙර ගැහුවා හැම තැනම මිනිස්සුන්ට. මල් අරගෙන ඇවිල්ලා පූජා කළා පින් කරගනින්නලා කියලා. මිනිස්සු එනවා සාදු කීකේ මල් අරගෙන. වත්තේ තිබ්බා කියනවා වැටකුළු මල් ටිකක්. එහෙමයි තියෙන්නේ. වැටකොළු මල් ටිකක් කඩාගෙන මේක අත් දෙකේ තියාගෙන බොහොම සතුටෙන් සාදු කී යනවා. අනේ බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයකට මම මේ මල් පූජා කරන්න යන්නේ කියලා හිත යනවා. ඔහොම යනකොට පෙර සසරේ කරපු කර්ම මතක තියාගන්න පින්කම් කරන්න ගියත් සංසාරේ කර්ම එනවා කැරකිලා. කුලප් වෙච්ච එළ දෙනෙක් යන්න පාරේදී. එහෙම මල් ටිකත් එක්කම ඇදගෙන වැටුණා. ඈතින් චෛත්‍ය පේනවා. ඇදගෙන වැටුණා. එහෙම පණ කියන්නේ සාදු කියුණා චෛත්‍ය පූජා කරගන්න හම්බුන්නේ නැහැ මල් ටික. නින්දෙන් පිවිදියා වගේ තවතිසා දෙව්ලොව පහළ වුණා කියනවා සක් දෙවිඳුනි මං කරගත්ත පින ඔච්චරයි කියලා. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ සාදුකාර දීලා මාතලීට කියනවා මාතලී ඇහුණද මේ කතාව? චෛත්‍යයට මල් පූජා කරලා ඒ පින කරගෙන එද්දී ඔය අනතුරු වුණා නම් මීටත් වඩා සැප ඇති ඉහළ දිව්‍ය තලයක තමයි කිය උපදින්නේ. දැන් මේ පින් කරගන්න යනකොට මගදී කරගන්න හම්බෙලත් නැහැ. චෛත්‍ය පෙනි පෙනී මරණයට පත් වෙලා මේ තරම් සැප ඇති දිව්‍ය තලයක ඉපදුනා නම් පූජා කරගත්තන තවත් ඉහළ යනවා. ඒ නිසා අපි නන්දන උයනට යන ගමන නවත්තලා රථය හරවන්න කිව්වා සිළුමිණි සෑය දිහාවට. සිළුමිණි සෑය. සිළුමිණි සෑය කියන්නේ දෙව්ලොව තියෙන. අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ උන්වහන්සේ වෙනුවෙන් මේ තුන් ලෝකේ පළවෙනියටම චෛත්‍යයක් මැව්වේ දෙවියන්. අපි නෙමෙයි. මනුස්ස ලෝකේ කවුරුත් නෙමෙයි. කිසිම රජ කෙනෙක්වත් සිටුවරයෙක්වත් මනුස්ස ලෝකයට කලින් බුදු වෙලත් නැහැ. අභිනිෂ්ක්‍රමණය කරද්දී අනෝමා නදියෙන් එතර වෙලා කෙස් වැටිය මගුල් කඩුවෙන් කපලා අතේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේවා. එහෙම ලැබෙනවා නම් මේ කෙස් පොළොවට නොවැටි අහසේ රැඳේවා කියලා කෙස් වැටිය සත්‍යයක් ක්‍රියාවක් කළ අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැග්ගා කියනවා. දෙවියන් සාදුකාර දෙද්දි සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවලා මහා බෝසතාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජකුමාරයෙක් හැටියට දිග කෙස් වැටියක් තිබිලා තියෙනවා. මේ කෙස් වැටියම කරඬුවකට පිළිගත්තා. දෙවියන් සාදුකාර දිදී දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියෝ තමන්ගේ 이르දිමේ බලයෙන් 12 යොදුනක් විශාලයි කියනවා. එතකොට මේ අපි මනුස්ස ලෝකේ තියෙන අපේ මේ චෛත්‍ය වගේ නෙමෙයි. අපි ඉතින් මේ අඩි වලින් යන්තම් සාමාන්‍ය හදලා අඩි 100ක් කුසයි අඩි 200ක් කුසයි මේ චෛත්‍ය මෙහෙම. එතකොට සිළුමිණි සෑය 12 යොදුනක් විශාල සත්රුවණින් රත්තරන් පාට රන්වන් සෑයක් මැව්වා. ඒ චෛත්‍ය තුල අපේ බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ඒ තමයි දෙව්ලොව තියෙන සිළුමිණි සෑය. ඊට ටික වෙලාවක් යනකොට බඹලවත් චෛත්‍යයක් මැව්වා ඒ විදිහටම.
ඒ තමයි උන්වහන්සේ සත්‍යක්‍රියා කරලා අවසන් වෙනකොටම දැන් කෙස් වැටිය කපනවත් සමගම කෙස් වැටිය කැපුවේ මතක තියාගන්න දෑගුලක් කෙස් හිසේ ඉතිරි වෙන ප්‍රමාණයටිකන. දෑගුලක් කියන්නේ අඟල් දෙක වගේ ප්‍රමාණය. ඒ ප්‍රමාණයට හිසේ ඉතිරි වෙන්න තමයි මගුල් කඩුවෙන් කෙස් වැටිය කපන්න. එහෙම කපනකොට මර ඉතිරි වෙච්ච කෙස් ටික දක්ෂිනාරුතව කර කැවිලා හිස මත මනාකොට පිහිටිය කියෙන්. එතකොට බුදු හාමුදුරුවන් එතනින් පස්සේ පිරිනිවන් පහනකං ආයි කෙස් වැඩීමක් උන්නෑ කියලා දේශනාව තියෙන. යම් කෙනෙකුට හිස පිරිමැදලා කේශ දහතුන් වහන්සේලා ලබා දුන්න නං අර දෑංගුල අඟල් දෙක වගේ ප්‍රමාණය තමයි දක්ෂිනාරුතව අභි නීල අක් බඹර කියන බුදු හාන්දුරන්ගේ කේශ ධාතුන් වහන්සේලා. අභි නීල කළුපාට නෙමෙයි අපේනි කළුපාට තද නිල් පාටයි. බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි විහිදෙනකොට සිරසෙන් නිල් පාට ආලෝකයක් විහිදෙන. එතකොට උන්වහන්සේ කෙස් වැටිය කපල අවසන් වෙලා මගුල් කඩුව ආභරණ ටිකයි දුන්න චන්න ඇමතියට මේ ටික අරගෙන ආපහු ගිහිල්ලා සුද්ධෝදන රජුරවන්ට කියන්න කිය විමුක්තිය හොයාගෙන ගියා කියලා. ඒ වෙලාවේ තමන් වහන්සේ දිහා බැලුවා රාජකීය වටිනා සලුපිලි මේවනන් ශ්‍රමණයකුට සුදුසු නෑ කියලා හිතනකොටම සාධකාරදීගෙන බ්‍රහ්ම දෙවියන්ගේ කටපිරිකරක් අරගෙනවා ගටීකාරකයෙන් බ්‍රහ්ම දෙවියන්. ඇවිල්ල පූජා කර පෙර කාශ්‍යප බුද්ධ ශාසන යාළුවා ගටීකාර. කාශ්‍යප බුදුහාන්දුරන්ගෙන් බණහල අනාගාමි වෙලා තමයි සුද්ධවාස බඹලව හිටිය. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේගේ නම ජෝතිපාල මානවකය. එතකොට අහසින් ඇවිල් අටපිරිකර පූජා කරා. උන්වහන්සේ අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර ඇඳගත්තා. ඇඳගෙන හිටිය ගිහි වස්්‍රයුගල අරගෙන අතට අරගෙන නමල අතේ තියාගෙන ආයි සත්‍යයක් ක්‍රියාවක් කර. මං මේ විමුක්තිය කරා යන ගමන මට ඒ කාන්තය විමුක්තිය ලැබේවා. මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා අහසට වීසි කර. අර කෙස් වැටිය වගේ මහසට පාවෙලා කියලා යුතුනක් කියල ආසෙ නතර වුණා කියට. ඒ වෙලාවේ දෙවියන් සාධකාර දෙද්දී ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගත් අර ගිහි වස්්‍රයුගල. බ්‍රහ්ම දෙවිවරු සාධකාරදිදී බඹලවට ගිහිල්ලා සුද්ධවාස බඹලව චෛත්‍යයක් මවනවා. ඒ තමයි සලුමිනි සෑය. එතකොට දෙව්ලෝ තියෙන්නේ සිලුමිනි සෑය බඹලව තියෙන්නේ සලුමිනි මහා සෑය. එතකොට බුදු වෙලා නෑ අභිනිස්ක්‍රමණය කරපු දවසෙමයි උන්වහන්සේ වෙනුවෙන් දෙවියම් බ්‍රහ්මයන් චෛත්‍ය මවාගෙන වන්දනා කරේ. ඒ නිසා මේ චෛත්‍යයකට මලක් පූජා කරනවා කියන්නෙත් මහ විශාල පිනම්. ජීවිතේ මොකද අපි මීට කලින් මේ පින ගැන පිනේ වටිනාකම චෛත්‍යයක් වඳින හැටි ඕව ගැන අපි ලොකූ දැනුමක් තිබෙන. හැබැයි අපිට පේනවා මේ අවුරුදු කීපයක් තුළ වේගෙන් විශාල වසේ මිනිස්සු පින්කං කර. දැන් බලන්න ඔබ නිකං මීට අවුරුදු 10කට 15කට එහා ඔබ රුවන්වැලි සෑය ළඟට ගියා නම් අද යනකොට වෙනස පේන්නේ නැද්ද? දවසකට කප්රු කීයක් පලඳනවද කියලා බලන්න. මළුවේ හැම තැනම පිරිලා ඉස්සර කොහමද? නෑ. අද මිනිස්සු හැම තැනම පින්කම් කරන. සෑ වන්දනා කරන, චෛත්‍ය පින්කම් කරන. තී අතර අපි ලොකු පින්කමක් කරනවා මේ එන සෙනසුරාදා ජනවාරි 18 කැලණිය චෛත්‍ය රාජානන් වහන්සේ අභියස විශේෂ පින්කමක් කෙරෙනවා. ඒ පින්කම මේ බෞද්ධ අගුවන් විදිරිය ඔස්සේ සජීවීව මුළු පින්කම අපි විකාශය කරන්න කටයුතු සලස්සලා තියෙනවා. මේ පින්කමේ අපි විශේෂ අරමුණක් මුල් කරලා තියෙනවා. අපිට මේ බුද්ධ ශාසනය තුළ අපිට පේනවා ඉතිහාස මේ ශාසනයේ යම් යම් ඔය අනාගතයේ ව්‍යසන ශාසනික අරබුද ඇතිවෙච්ච වෙලාවල් වල ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේලා අනාගතයේ දිහා බලනවා ශාසනයේ බේරගන්න දක්ෂාය අනාගතය. කියන්නේ උන්වහන්සේලාගෙන් පස්සේ ඊළඟට කවුද කරන්නේ. එහෙම බලලා පින් ඇති දෙවිවරුන්ට ආරාධනා කරනවා මනුලවට එන්න කියලා. ඔබ අහලා ඇති දෙවනි ධර්ම සංගායනාව අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100කට පස්සේ සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලා එකතු වෙලා මහරහතන් වහන්සේලා 700ක් එකතු වෙලා දෙවනි ධර්ම සංගායනාව කරා. ධර්ම ස්ථාපිත කරා. ස්ථාපිත කරලා බැලුව අනාගතයේ ඉර්දීන් දැන් මේ ධර්ම සංගායනා කරලා බලවත් කරපු ධර්මයේ තව කොච්චර කාලයක් ආරක්ෂා වෙලා යනවද කියලා. ටික කාලයයි. අනාගතයේ අන්නේ තීර්ථක රජවරු බලවත් වෙනවා. අවුරුදු 100ක් හමාරක් යනකොට මේ ධර්ම සංගායනා කරලා බලවත් කරාට මොකද ශාසනයේ විශාල ව්‍යසන විනාශ වෙනවා.
භික්ෂූන් වහන්සේලාට ගුණධර්මයක් පුරාගන්න බැරි කාලයක් එනවා. මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. ධර්මයේ ස්වරූපෙන් අධර්මය බලවත් වෙනවා වේගෙන්. එතනින් පස්සේ ධර්මයේ බලවත් කරන්න සුදුසු කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. අර ව්‍යසන වලින් පස්සේ ආපහු ධර්මය රැකගන්න බලවත් කරන්න සුදුසු කෙනෙක් ඉන්නවද මනුලොව. මනුස්ස ලෝකෙ කවුරුත් නෑ. රහතන් වහන්සේලා ඉරදියෙන් බැලුවත් දිවිය ලෝක චාතුම් මහරාජික තාවතිංස යාමය තුසිතය නිර්මාන්රති පරණින්මිත වස එක දිවිය තලයකවත් නෑ. පාරමී පුරණයි ඉන්නවා පින් ඇති අයි ඉන්නවා හැබැයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුද්ධ ශාසනයේ බලවත් කරන්න ඒවට එඩිතරව මෝනදීලා මිත්‍යා දෘෂ්ටි කණ්ඩනය කරලා ධර්මය රැකගෙන ශාසනයේ බලවත් කරන්න දක්ෂ කෙනෙක් නෑ. දැන් හැමෝටම දැන් රහතන් වහන්සේලා ගැන ඔබ හිතන් 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලා හැමෝටම එකම හැකියාවන්නේ. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අතර ගත්තොත් සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියන්න දක්ෂයි. ධර්මසේනාධිපති. මුගලන් හාමුදුරුවෝ 이르දිමතුන්ගෙන් අග්‍රයි. බක්කුල මහරහතන් වහන්සේ බණ කියලා නෑ. එක සතරපද ගාථාවකින්වත් බණක් කියවේ නෑ කියන කාටවත්. සාරිපුත්ත හාමුදුරුවන්ගේම බාලම මල්ලි කදිර වන්නේ රේවත මහරහතන් වහන්සේ. කැලේම කදිර වනේම රහත් වනා කැලේම වැඩ හිටිය කැලේම පිරිනිවම් පෑව. ආරාමෙන් ආරාමයට ගමෙන් ගමට බණ කියාගෙන ගිය නෑ කොහෙවත්. එතකොට ඒක රහතන් වහන්සේලාගේ රහත් වනත් හැකියා දක්ෂතා කුසලතා වෙනස්. ශාසනයේ බේරගන්න සුදුසු දක්ෂ කෙනෙක් ඉන්නවද කියලා බැලුවා දිවිය ලෝකවලත් නෑ මනුස්ස ලෝකෙත් නෑ. දැම් මේ රහතන් වහන්සේලා බලන්න. බැලුවා කොහොමද බුද්ධ ශාසනය අනාගතය රැකගන්නේ. බ්‍රහ්ම ලෝකවල බැලුවා. බලාගෙන යනකොට බඹලව ඉන්නවා සමාපති සුවයෙන් වැඩ ඉන්නවා තිස්ස කියලා බ්‍රහ්ම දේවතාවේ. රහතන් වහන්සේලා ඉරුදියෙන් බඹලවට වැඩම කරලා මේ බ්‍රහ්ම දේවතාවට ආරාධනයක් කරා. ඔබ බඹලොව සමාපති සුවයෙන් බොහෝ කාලයක් ඉන්න කෙනෙ. ඔබ බ්‍රහ්ම ලෝකෙ මනුස්ස ලෝකෙට එන්න කාම ලෝකෙට එන්න කියව. ඒ වෙලේ කී අනේ ස්වාමීනී මම කාම ලෝකෙ දිහා බලන්නවත් කැමති නෑ කිය. ඒකට හේතුව සමාපත්තියක් මේ නීවරණ යටපත් කරලා ධ්‍යාන ලබල තමයි බ්‍රහ්ම තලයේ උපදින්. එතකොට මනුස්ස ලෝකෙ කියන්නේ ආයෙ එන්නේ කාම ලෝකෙට. කාම ලෝකෙට ඉන්න කැමති නෑ බලන්නවත් කැමති නෑ කියව. ඊට පස්සේ කිව්වා මේ දෙව් කිව්වද රහතන් වහන්සේලා ඔබට එන්න වෙනවා. බුද්ධ ශාසනය අනතුරේ කිව අනාගතේ. ශාසනයේ වෙනුවෙන් ඔබ මනුලවට එන්න. එහෙම කියද්දි කල්පනා කර ඇත්තනෙන්න. මං බුද්ධ ශාසනය වෙනුවෙන් මේ කැපකිරීම කරනවා කියලා කිව හොඳයි මං එන්නම් කියව. කියලා බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා මනුලොවටාව. කවුදේ. ඒ තමයි මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගායනාව කරේ උන්වහන්සේ. අර තිස්ස කියපු බ්‍රහ්ම දේවතාව. තුන්වෙනි ධර්ම සංගායනාවට මුල් වුණා ධර්මාශෝක රජ්ජුරුව ලවා 84,000ක් විහෙර විහාර හදන්න රජ්ජුරුවන්ට මඟ පෙන්නවා මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරුවරයා. එතකොට ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි ලෝකෙ අනෙක් රටවලට අපිටත් මේ ධර්මය ව්‍යාප්ත වුණේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තමයි ධර්මය උගන්වලා මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස මේ රටවල් වලට ධර්ම ප්‍රචාරයට පිටත් කරන්න මුල් වුණේ. එතකොට ඒ වගේ ශාසනික යම් යම් අරබුද ඇතිවෙච්ච වෙලාවල් වල ඉරදි බල සම්පන්න රහතන් වහන්සේලා දෙවිවරුන්ට මනුලොවට ආරාධනා කරපු සිදුවීම් තියෙන. ඔය එකක් කිව්වේ. තව ගොඩාක් තියෙන ඔය වගේ. ඊළඟට ඔබ අහලා ඇති අර මිලිඳු රජ්ජුරුවෝ කියලා රජ කෙනෙක් මිලින්ද ප්‍රශ්න කියලා තියෙනවා. මේ රජ්ජුරුවෝ කාටවත් මේ රජ්ජුරුවන්ව පරද්දන්න බෑ. බොරුව වුණත් ඇත්ත කරන්න පුළුවන් තර්ක පුළුවන් කෙනාට. ඒ නිසා තර්ක කරලා කෑ ගහලා බොරු ඇත්ත කරලා කොහොම හරි දිනනවා. ඒ වෙලාවේ දැන් ගොඩක් අය වාදවලට යන්න කැමති නෑනේ. ඉතින් මේ පිළිගන්නෙත් නෑනේ. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ වෙලාවේ රහතන් වහන්සේලා දිව්‍ය ලෝකෙ හිටිය බොහෝ පින් ඇති කෙනෙක් ඒ වගේම දක්ෂ කෙනෙක් ආරාධනා කරා මනුලොවට. බුද්ධ ශාසනය අනතුරේ මේ වගේ රජ කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ පතුරවනවා තර්ක විතර්ක වලින් බොරු ඇත්ත කරෝගෙන යනවා කිය. ඒ නිසා මනුලොවට එන්න කිය. ඒ තමයි නාගසේන මහරහතන් වහන්සේ. දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා ශාසනය වෙනුවෙන් වගකීම ඉෂ්ට කරා. ඔය වගේ ඔබ අහලා ඇති විහාර මහාදේවියගේ ආරාධනෙන් තමයි දුටුගැමුණු කුමාරයා ආවේ. ලෙඩ වෙලා ගිලන් වෙලා දෙව්ලොව හිත පිහිටවාගෙන හිටිය ස්වාමීන් වහන්සේ නම. විහාර මහදේවිය ආරාධනා කරා ස්වාමීනී දෙව්ලොව යන්න කලින් මනුලොවට එන්න. බුද්ධ ශාසනය වෙනුවෙන් මගේ කුසේ පිළිසිඳ ගන්න කියලා.
ඒ වගේ අපිට පේනවා මේ අපිට මේ ඉතිහාස දිහා බලාගෙන යනකොට විටින් විට දැන් අපේ රටේ ගත්තත් අවුරුදු ගානකට පෙර මේ දසකයකට දෙකට පෙර මේ ශාසනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු ස්වාමීන් වහන්සේලා හිටිය. උන්වහන්සේලාගෙන් පස්සේ දැන් කවුරු හරි පිරිසක් ඒක බාරගන්න. අනාගතයට තව අවුරුදු 20කින් 30කින් මේ යන ක්‍රමයට ගත්තෝ. ඒ නිසා බොහෝ පින් ඇති දෙව්ලොව ඉන්නවා පාරමී පුරාගෙන යන බෝසත්වරු. සමහරට මෛත්‍රී බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවක හරි තනතුරු ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරන පින් ඇති අය ඉන්නවා. එතකොට එවැනි දෙවියන්ට අපි මනුලොවට ආරාධනා කරන විශේෂිත පින්කමක් හැටියට මේ ජනවාරි 18 කැලණි මහා සෑ පින්කම අපි කරනවා. ඉතින් ඒ අතර මේ පින්කම ගැන අපි මාධ්‍යයෙන් දැනුවත් කරාට පස්සේ සමහර අම්මලා අපිට කතා කරන මාස 3ක් එක දිගට පිළිවෙත් පුරනවා සමහර. ඒ වගේ පින් ඇති දරුවෙක් කුසට එන්න කියලා තමන් ආරාධනයක් කරන්න තමන් තුළ තියෙන්න ඕන යම්කිසි ගුණයක්. ඒ වගේ සමහර අම්මලා අපිට කතා කරා ශ්‍රීමා බෝධියට ගිහිල්ලා වැඳලා රුවන්වැලි සෑය වැඳලා දවස් ගණන් ඒ වගේ පිළිවෙත් පුරලා දැනටමත් දියුරලා තියෙන්නේ රුවන්වැලි සෑය ඉදිරියේ පිරිමි දරුවෙක් ලැබුණොත් පැවිදි කරනවා කියලා. එතකොට ඒ වගේ අපි මේ ශාසනය වෙනුවෙන් එවැනි අරමුණක් පෙන්නලා සිදු කරන ලොකු පින්කමක් මේ ජනවාරි 18 වෙනිදා කැලණියේ චෛත්‍ය අභියස හවස 4ට ආරම්භ වෙනවා. ඉතින් අපි ලක්වාසී හැම දිනාටම ආරාධනා කරනවා. ඉතින් ආරාධනා කරන ගමන් මේ චෛත්‍යයක් වඳිනවා කියන්නේ මහ විශාල පින්කමක්. ඔබට මතක ඇති ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳිද්දී ආනන්ද හාමුදුරන්ට දේශනා කරේ ආනන්දය චෛත්‍ය හදලා වන්දනා කරන්න පුද්ගලයෝ 4 දෙනයි කියලා ලෝකේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් හදලා වන්දනා කරන්න සුදුසුයි. පසේ බුදුවරු වෙනුවෙන් දැන් පසේ බුදුරු ඉන්නවද මේ කාලේ? නෑ. පසේ බුදුවරු පහළ වෙන්නේ බුද්ධ ශූන්‍ය කාලවල. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි කිය. ඊළඟට මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි. ඒ රහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදන්න සුදුසුයි. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි අය වෙනුවෙන් චෛත්‍ය හදන්න සුදුසුයි කියලා තියෙනවද? නෑ, කොහෙවත් නෑ. එහෙනම් චෛත්‍ය හදන්න සුදුසු බුදු පසේ බුදු මහරහත් කියන නික්ලේශී උත්තමයන් වහන්සේලා වෙනුවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව විශේෂිත කෙනෙක් ඒ අතරට ඇතුල් කරලා පෙන්වුවා. මේ ලෝකයේ මිනිස්සු චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසු තව කෙනෙක්කින්. ඒ තමයි සක්විති රජ්ජුරුව. මේ සක්විති රජ්ජුරුව ගැන ඔබට හිතෙනවා මේ සක්විති රජ්ජුරුව මේ මාර්ගඵලලාභියෙක් නොවෙන්නත් පුළුවන්. ඇයි මේ සක්විති රජ්ජුරුවන්ට චෛත්‍ය හදන්නේ කියලා? සක්විති රජ්ජුරුව කියන්නේ සසරේ ඔබ දන්නවා බුදු වෙන බුදු කෙනෙකුට මහා පුරුෂ ලක්ෂණ පිහිටන. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටියා. එතකොට ඒ වගේම සක්විති රජ්ජුරුව තුලත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඒ විදිහටම තියෙනවා. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ විතරයි වෙනසක් තියෙන්නේ. ඊළඟට සක්විති රජ්ජුරුවන්ට පුළුවන් මුළු ලෝකෙම සීල්වත්ව පාලනය කරන්න. අද අපිට හිතන්නවත් බෑ. සක්විති රජ්ජුරුවන්ගේ පිනට අහසින් යන්න පුළුවන් චක්‍ර රත්නයක් පහළ වෙන. සිවුරංග සේනාවත් එක්ක හිතර දිසාවට සේනාව අරගෙන අද අපිට හීන වගේවා. අද අපි මේ ඉන්න මනුස්ස ලෝකෙ මේ පිරිහිලා ඉන්න සමාජය දිහා ගත්තහම අපිට හිතෙන ඌව බොරු කියලා. අපිට අද හිතන්නවත් බෑනේ. සක්විති රජවරු පහළ වෙන්නේ මේ වගේ කාලවල නෙමෙයි, දීර්ඝායුෂ ඇති කාලවල. එතකොට සක්විති රජුරු අහසේ ඉඳන් අනුශාසනා කරනවා රටවැසියන්ට ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න, ලෝකෙම සිල්වත් කරනවා. එහෙම සිල්වත් කරවලා ධර්මිෂ්ඨව පාලනය කරන සක්විති රජුරුව මිය ගියාට පස්සේ සක්විති රජුරුවන්ව ආදාහනය කරන්නේ කොහොමද? බුදු කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන ක්‍රමේමයි තියෙන්නේ. අපේ බුදුහාඳුරුවෝ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්ද බුදුහාඳුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ රාජ මහාමාත්‍යවරුන්ට ඒ ආදාහන කටයුතු පවරන්න කියව. සක්විති රජ කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරන විදිහට අලුත් සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් වෙන මොතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ ආදාහනය කළ යුතුයි කිය.
සක්විති රජ කෙනෙක් නම් සිවුරු නෙමෙයි රන් සලු ගන්නේ. ඉස්සල්ලාම රන් සලුවකින් ඔතනු. ඊළඟට කපු පුළුම් පටලයක්. ආයි රන් සලුවක් කපු පුළුම් පටලව විදිට 500ක් ඔතලා රන් දෙනක තැන්පත් කළ සඳුන් චිතක එක තමයි ආදාහනය කරන්න බුදු කෙනෙක්ගේ තේ විදිහ. එතකොට අපිට පේනවා එහෙමනම් මේ සක්විති රජ්ජුරෝ කියන්නෙත් මහා පෙර පිනක් තියෙන පින්වන්ත කෙනෙක් හිතන්නවත් බෑ අපිට. එවැනි කෙනෙක් වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි කිය. එතකොට අද අපි ඉන්නේ සක්විති රජ්ජුරුවෝ ඉන්න කාලවල නෙමෙයි. අද අපි මේ ජීවත් වෙන්නේ පසේ බුදුරු ඉන්න කාලෙකත් නෙමෙයි. අද අපි ජීවත් වෙන්නේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ ඉඳලා අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටීවා කියලා අදිෂ්ඨානෙන් ධාතුන් වහන්සේලා විසිරෙන් අදිෂ්ඨාන කරලා ඒ උතුම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න කාලෙකයි අපි මේ ජීවත් වෙන්නේ. ඊළඟට මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා තාම ලෝකෙ වැඩ ඉන්න මහරහත් ධාතුන් වහන්සේලා. ඒ මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය ඉදි වෙලා තියෙන. ඒ නිසා අද අපිට පින් කරගන්න කොච්චර අවස්ථාව තියෙනවද කියලා හිතන්න. මතක තියාගන්න දේශනාවේ තියෙනවා මහණෙනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතර කුඩාම ප්‍රමාණයට විසිරුණේ අබෑට ප්‍රමාණයට. අබෑට ප්‍රමාණයට තමයි කියනවා මේ ධාතුන් වහන්සේලා විසිරිලා ගියේ. එතකොට යම් තැනක අබෑට ප්‍රමාණයට හෝ විසිරිච්ච සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියන්නේ එතන ජීවමාන බුදුහාමුදුරු වැඩ ඉන්නවා හා සමානයි කියන. ඇයි ඒ ධාතුන් වහන්සේ වෙන කාගේවත් කොටසක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේම ශ්‍රී ශරීරයේ දරාගෙන වැඩ හිටිය මේ අස්ති ධාතුන් වහන්සේලාගෙන් කොටසක්. ඒ ධාතුන් වහන්සේ ඉතිරි වුණේ බුද්ධ අධිෂ්ඨානෙ. දැන් ඔබට මම තේරෙන්න මෙහෙම කියනකො ධාතුන් වහන්සේලාගේ තියෙන වටිනාකම. දැන් අපි නිකන් බුදුහාමුදුරුවෝ නැතුව සාමාන්‍ය කෙනෙක් ගැන හිතමු. ඔබේ දත් තියෙනවනේ. දත් වැටිලක් තියෙනවන්නේ. වැටලා නැද්ද දත්? දත් වැටෙනවා. පොඩි කාලේ වැටිච්ච දත් තියෙනවද දැන්? නෑ. දැන් හොයා ගන්නවත් නෑ. ඊළඟට හිතන්න දැන් මීට අවුරුදු 100කට 200කට 300කට කලින් මැරිච්ච කෙනෙක්ගේ දතක් පොළොව හැරුවත් හොයන්න තියෙනවද? අද නෑ. සාමාන්‍ය අපි දතක් අරගෙන අපි හිතමු නිකන් වීදුරු බෝලයක හරි දාලා බෝතලයක දාලා තිබ්බා කියලා. අවුරුදු 50 100ක් යනකොට ඕක කළු පාට වෙලා කුහර වගේ හැදිලා නිකන් කුඩු වගේ වෙලා ඊට පස්සේ අත් දෙකෙන් මෙහෙම පොඩි කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගාන. තාම 4 දළදා වහන්සේලාගෙන් ඇස් දෙකෙන් දකින්න පුළුවන් දළදා වහන්සේ නමක් වැඩ ඉන්න. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්න ඒ වාම යටි දළදා වහන්සේ අද ඇස් දෙකෙන් දකින්න පුළුවන්. දැකපු අය ඇති. අවුරුදු ගණනාවකට වතාවත් දළදා ප්‍රදර්ශනයක් කරලා මිනිස්සුන්ට දළදා වහන්සේ වන්දනා කරන්න දෙනවා රටේ. ඔබේ සමහරට ආච්චිලා සීයලා මීට අවුරුදු ගානකට කලින් දළදා ප්‍රදර්ශනවල දළදා වහන්සේ වන්දනා කරගත් අය ඇති. රන් කොපුවක බහා වැඩ ඉන්නේ දළදා වහන්සේ සුදු බුදු රැස් විහිදිච්ච දළදා වහන්සේ අදටත් ඒ විදිහටම වැඩ ඉන්නේ. එතකොට පේන්නේ නැද්ද අපිට මේකේ යම් කිසි බලයක් ශක්තියක් තියෙනවා කියලා. ඊළඟට ඒ සර්වඥ ධාතුන් වහන්සේලා දැන් මිනිස්සෙගේ මේ අස්තියක මේ ඇට කෑල්ලක කොටසක් මිනිස්සෙක් ගෙන අවුරුදු 100ක් 200ක් යනකොට ඕක නිකන් පිටි වගේ වෙලා යනවා පිඹල යවන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ බුද්ධ අධිෂ්ඨානයෙන් විසිරිච්ච අබෑට ප්‍රමාණයට මොම්පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට විසිරිච්ච ධාතුන් වහන්සේලා අද ඒ විදිහටම තාම වැඩ ඉන්නේ. දැන් අවුරුදු 2500 ගාන පොඩි කාලයක් නෙමෙයි. ඊළඟට තවත් ඔබට තේරෙන්න නිකන් හිතන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන අපි කවුරුත් වන්දනා කරන දකින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධිය. ඔබේ ගමේ පන්සලේ බෝධීන් වහන්සේගේ ආයුෂ කීයක් ඇද්ද? විශාල බෝධියක් ඇති ගමේ පන්සලේ. ඕනනම් අවුරුදු 100ක් අවුරුදු 60ක් 70ක් හොයලා බලන්න. අනේ අපේ 100 තමයි කිය අනුරාධපුරයෙන් වඩම්මගෙන ආවේ. අපේ තාත්තලගේ කාලේ තමයි ওই බෝධිය රෝපණය කරේ කියයි. බෝධි ප්‍රාකාරය හැදුවේ 100ලා කියයි. අද වෙනකොට විශාල වෙලා අතු කඩාගෙන වැටිලා සමහර අතු දිරලා අපවත් වෙලා බෝධීන් වහන්සේගේ. කොහෙවත් අපිට මේ ලංකාවේ ගමක හරි ඇවිදලා අවුරුදු 2500ක 3000ක පරණ ගහක් හොයාගන්න පුළුවන්? බෑ. ජයශ්‍රී මහා බෝධියේ බුදුහාමුදුර බුදු වෙච්ච බෝධියේම දක්ෂිණ සාකා
මතක තියාගන්න මේ බෝධිය හටගත්තේ මව්කුසින් බිහිවෙන විසා නැකතින්. මවකුසින් බිහිවෙනකොටම සහජාත වස්තු හැටියට තමයි වජරාසනය ළඟින් බෝ අංකුරේ පහළවෙන්. ඒ බෝධියම දකුණු අත්ත දක්ෂිණ සාකාව කියන්න බෝ ඇටයක් නෙමේ දක්ෂිණ සාකාව. අදටත් ඒ විදිහටම විශාල වෙන්නෙත් නෑනේ. දැන් බලන්න අනුරාධපුරේ උඩමළුවේ වටේ ඒ වැඩයින් අනිත් බෝධීන් වහන්සේලා කොච්චර විශාලද. ජයශ්‍රී මහා බෝධී දක්ෂිණ සාකා බෝධී අදටත් ඒ ප්‍රමාණයෙන්මයි. එතකොට අපිට මේ බුද්ධ අධිෂ්ඨානවල මහා පුදුම බලයක් තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ ඒ සර්වඥ ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානින් වැඩඉන්න. දෙව් මිනිසුන් වන්දනා කරන ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා වැඩයින්. ඊළඟට බුද්ධ අධිෂ්ඨානින් දැන් කැලණි චෛත්‍ය ගත්තොත් අපේ බුදු හාමුදුරුවෝ බුදු වෙලා 8 වෙනි අවුරුද්දේ වෙසක් මාසේ 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන වඩින්. ඒ වැඩම කරපු ගමන ඉස්සල්ලාම චෛත්‍ය ළඟට නෙමෙයි වැඩිය කියන්නේ. ඉතිහාසෙ තියෙන්නේ කැලණි ගම් තොටට වැඩම කරලා අහසින් ගඟෙන් පැම් පහසු වෙනවා මුලින්. ඒ පැම් පහසු වෙලා බුදුහාඳුර ගොඩට වඩිනකොට නාගලෝකේ නාගයන් ගඟෙන් මතුවෙලා වැදගෙන කියනවා ස්වාමීනි අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. ගඟේ රළේ මුවාවන තැන ගම් පතුලේ සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා තියෙනවා. අද අපිට හොයාගන්න නැහැ. ගඟ පතුලේ නාගයන්ට වඳින්න. ඊට පස්සේ බුදුහාඳුරෝ අර නානකඩේ උන්වහන්සේගේ නිසීදනේ එදා උපස්ථායකයන් වහන්සේ එතන ගලක වනනවා. ටික වෙලාවකින් ගන්න බෑ ගලේම පිහිටලා. අපි බුදුරජාණන් වහන්සේ වදාලා ওই නිසීදනයත් නානකඩේ තැන්පත් කරලා ඔතනම චෛත්‍යයක් ඉදි කරවන්න. අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන් කියලා. එගොඩ කැලණියේ සිවුරු දාගැබ කියලා චෛත්‍යයක් එදා ඉදි වුණා කියලා තියෙන ඉතිහාසය. එතකොට එතන ඉඳන් තමයි පෙරහැරෙන් එදා මණියක් එක නාග රජුරෝ පෙරහැරෙන් වඩම්මගෙන ඉන්නේ 500ක් රහතන් වහන්සේලා. අද කැලණිය චෛත්‍ය පිහිටි තැන බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මිනි පළඟක් මැණික් අතුරලා රණින් කරපු ආසනයක් බුදුහාමුදුරන්ට වැඩ ඉන්න ඒ වෙනකොට තියෙන ගෞරවාන්විතම ආසනේ තිබිච්ච බුදුහාමුදුරන්ට වැඩ ඉන්න පිළිගන්න. 500ක් රහතන් වහන්සේලාට ආසන පිළිගන්න. අපේ බුදුරජාණන් වහන්සේ එතන වැඩ ඉඳලා බණ කියලා දහම් දෙසලා බණ කියලා අවසන් වෙනකොට බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබනවා. බොහෝ පිරිසක් තෙරුවන් සරණය බණ කියලා ඉවර වෙනකොටම දෙවියන් පිරිවරාගත්ත දේවතාවෙක් ඇවිල්ලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි මම දැන් විමාන කරගෙන ඉන්නේ සමන්තකූට පර්වතේ. කවුද? බුදු වෙලා 9 වෙනි මාසේ ලංකාවට වඩිනකොට බණහල සෝවාන් වෙච්ච කෙනා. කේශ ධාතු මිටක් ලබාගෙන මයංගන චෛත්‍යය දා හදපු කෙනා. සුමන සමන් දෙවියා. බුදුහාඳුරුවෝ බුදු වෙලා අවුරුදු 8කට පස්සේ එනකොට සමන්තකූට පර්වතේ විමාන කරගත්ත දේවතාවෙක්. දෙවියන් පිරිවරාගෙන ආරාධනාවක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ විමානෙට කඳු මුදුනට වැඩම කරලා අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. කැලණියේ ඉඳන් 500ක් රහතන් වහන්සේලා සමග අහසීම වැඩි සමන්තකූට පර්වත මුදුනට සිරිපා සටහන පිහිටවන. ඒ නිසා අපි අද වෙනකොට අපිට මේ ලංකාවේ අපිට කොච්චර ප්‍රශ්න තිබුණත් මොනවා තිබුණත් දැන් අපි බණ ඇහුවට ජීවිතේ ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නවද? ප්‍රශ්න තියෙනවා හැමෝටම. ආර්ථික ප්‍රශ්න ඇති, ජීවත් වෙන ප්‍රශ්න ඇති, අකීකරු දරුවන්ගේ ප්‍රශ්න ඇති, ගෙවල් වල කරදර ඇති. ඔය මොනවා තිබුණත් ලෝකේ වටිනාම දේ ලැබිලා නැද්ද අපිට? ලෝකේ වටිනාම දේ අපිට ලැබිලා තියෙනවා. ලෝකේ කාටවත් නැති වටිනාම දේ බුද්ධ ශාසනයක් ලැබුණා. අද ලංකාවේ අපිට රුවන්වැලි මහා සෑය, අනුරාධපුරයට ගිහින් බලන්න තියෙන ධාතුන් වහන්සේලා අටමස්ථාන පූජනීය චෛත්‍ය ටික. බුදුහාඳුරු විනේ වන්දනා කරන්න මොනතරම් පූජනීය දේවල් පින් කරගන්න දේවල් මේ යුගයේ අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ යුගයේ තුල අපි දන්නවා පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ ඉතිහාසගත වෙන මහා පින්කම් කරේ. මහා බෝ මහා සෑ වන්දනාව කියලා ඔබට මතක ඇතින්නේ. අනුරාධපුරේ අටමස්ථාන ඔක්කොටම එකම වෙලාවේ පින්කම් කරා. අපි කරන්නේ එක තැනක විශාල පින්කමක් අපි එක තැනක. උන්වහන්සේ අටමස්ථාන ඔක්කොගේම එකම මොහොතේ පින්කම් 8ක් කරා. ඒ වගේ විශාල පින්කම් කරා මිනිස්සු එකතු කරගෙන. ඒ නිසා ඒවැ ප්‍රබෝධී තමයි මේ තාමත් මේ මතුවේවි
ඔබම බලන්න ඉතිහාසෙදියා මීට අවුරුදු 15කට එහා මෙච්චර පින්කම් තිබ්බේ නෑනේ. ඒ නිසා මේ මෑත යුගයේ රටේ විශාල පින්කම් විශාල ප්‍රබෝධයක් රටේ ලෝකේ ඇති වුණා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. ඒ පින් කරන හැම වෙලාවෙම එකම අරමුණක් තියාගන්න. ඇයි අපි පින් කරන්නේ? මේ පින අපිට නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා කියන චේතනාව. ඒකට ධර්මය කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරන්න කියලා. නිවන අරමුණු කරගෙනව පින් කරනවා. එතකොට ඒක ධර්මාවබෝධ අංගයක්. ඒක පාරමිතාවක්. ඒ පිනෙන් අපි නිවනට අරගෙන යනවා. සැප සහිත මාර්ගයකින් සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන්නේ ඉක්මනින්ම ධර්මාවබෝධයේ පිණිස සැප සහිත මාර්ගයකින් අපි අරගෙන යන්න නම් පින පැත්ත බලවත් වෙන්න ඕනේ අපිට. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න. ඊළඟ දේ තමයි ඔබ කරපු පින් ඇති ඕන තරම්. අපි කොච්චර පින් කරනවද? ඒ කරපු පින හිත හිතා බලවත් කරන්න. මම මේ වගේ පින් කරා, මම මේ වගේ පින් කරා, මම මෙච්චර පින් කරා. පුංචි පිනක් හරි හිතන්න ඒ පින ගොඩාක් බලවත් වෙනවා. ඒ නිසා ජීවිතේ විශාල වශයෙන් පින හිතලා බලවත් කරන්න. ඒ හිතන්න පින ගොඩක් බලවත් වෙනවා. මරණ මංචකයේ දක්වාම පින බලවත් කරන්න පුළුවන්. ඒක නිස්සර මිනිස්සු පින් පොත් තියාගත්තේ. දුටුගැමුණු රජුරුවන්ගේ හුස්ම ටික ගියේ කොතනද? රුවන්වැලි සෑ මළුවේ. පින් පොත කරපු පින්කම් අහගෙන සාදුකාර දීදී සෑය දිහා බලාගෙන අන්තිමට පින සිහි වෙනකොට මොකද වුණේ? දිව්‍ය රථ 6ක් අහසේ පේනවා. දෙවියන් අහසේ පිරිලා අඬ ගහනවා රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට. අනේ රජුරෝ එන්න අපේ දිව්‍ය ලෝකෙට. අනේ අපි ළඟට එන්න කියන. දැන් බලන්න පින් කරපු කෙනා එක්ක යන දෙවිවරු පොර කනවා. ඒ වෙලාවේ බණ අහලා එතන හිටියා ඉස්සරහම පිරිත් කියන අය අතර තේර පුත්තාබේ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මේ දෙවිවරු අහසේ ඉඳන් දිව්‍ය රථ 6කින් මට අඬ ගහනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. උන්වහන්සේ කියනවා තුසිත දෙව්ලෝ කිව්වා. එහෙමනම් මම මේ දිව්‍ය ලෝක 6න් තුසිත දිව්‍ය ලෝකෙ හිත පිහිටවනවා කිව්වා. එහෙම ඇස් පියාගත්තා. නින්දෙන් පිබිදියා වගේ තවත් අර තුසිත දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රථේ පහළ වුණා කියලා. ඊළඟට ඔබ බලන්න ওই තූප වංශේ මහා වංශයේ අපේ ඉතිහාස පොත්වල මහා සෑය ගැන සඳහන් වෙන තැන්වල තියෙනවා දුටුගැමුණු රජුරු දුටුගැමුණු දෙවියන් හැටියට පහළ වෙලා අහසේ දිව්‍ය ස්වරූපයෙන් පෙනී ඉඳලා සෑය වටේ අහසේ ප්‍රදක්ෂිනා කළ චෛත්‍ය වැඳලා අහසේ ඉඳන් කියනවා තිස්ස කුමාරයාට මලනුවනේ මම කරපු පින්කම් වල විපාක බලව කියන. ඒ නිසා නුඹත් මේ මහා සංඝයාගේ උපදෙස් පරිදි පුළුවන් තරම් පින් කරගන්න කියලා එහෙම නොපෙනී ගියා කියලා. ඒ නිසා දුටුගැමුණු රජුරෝ කියන්නේ මේ සාමාන්‍ය රජෙක් නෙමෙයි. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යනවා මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව පදවිය ලබන කෙනා. අපේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත හාමුදුරුවෝ. අගසව් තනතුරක් ලබන්න නම් ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන. ඒ නිසා පින්වතුනි එවැනි මහා පින්වන්ත අය පහළ වෙලා මහා සෑයවල් ඉදි කරලා පූජනීය චෛත්‍ය ඉදි කරපු රටක අපි මේ ඉන්නේ. අපිට මොන ප්‍රශ්න තිබුණත් අපි ජීවිතේ ධර්මය හරියට අල්ලගෙන පුළුවන් තරම් පින්කම් කරගෙන ඒ පිනෙන් ජීවිතේ බලවත් කරගන්න දක්ෂ වෙන්න. ඒ නිසා එහෙම පින් කරන්න අපේ ජීවිතයේ ධර්මයේ පැත්තට පින පැත්ත දැන් බලන්න හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සා කරනවා. අකුසල් කරන්න එපා. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් කරන්න. උපසම්පදා ගැන එක වඩන්න නැවත කරන්න. කුසල් පැත්ත බලවත් කරගන්න. සචිත්ත පරියෝදපට තමන්ගේ හිත දමනය කරන්න හිත දියුණු කරගන්න. භාවනාවකින් සමත විදර්ශනාව ඔස්සේ හිත දියුණු කරගන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරුන්ගේ අනුශාසන. ඒ අනුශාසනාව තුළ ජීවිතයේ ධර්මාවබෝධය පැත්තට පියවරෙන් පියවර ටික ඉන්න තැන ඉඳන් ධර්මයේ පැත්තට යාගන්න. ඒ නිසා ඒ අතර අද මේ ඔබ කරගත්තේ පින අතර අග්‍රම පින. සබ්බ දාන ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර අග්‍රම දානමය පිනක් තමයි මේ සිදු කරගන්න. ඒ වගේ ජීවිතේ පුළුවන් තරම් පින් කරගන්න. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටමත් මේ කරගත්ත පින අපි සිහිපත් කරන ගමන් අපි නැවතත් සිහිපත් කරනවා ජනවාරි 18 වෙනිදා ලබන සෙනසුරාදා දවසේ හවස 4 වෙනකොට අපි සුදු අතින් සැරසිලා
ලක්වාසී සැදැහැවතුන්ට අපි ආරාධනා කරනවා කැලණී චෛත්‍යරාජාණන් වහන්සේ අභියසට සුවඳ මල් අරගෙන අපි පින්කමේ හැම දෙයක්ම සූදානම් කරලා තියෙන්නේ. පින්කම එක දිගට ගලාගෙන යන පින්කමක් හැටියට ධර්ම දේශනා දේවාරාධනා අධිෂ්ඨාන පූජා සෑවන්දනා එක්ක බොහොම ලස්සන පින්කමක්. ඒ නිසා ජනවාරි 18 වෙනිදා මේ පින්කම සජීවීව බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ විසුරුවා හැරෙනවා. ඒ වගේම පින්කම දැක බලා ගන්න සම්බන්ධ වෙන්න හැම දිනාටම ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා. සාදු සාදු සාදු.